සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂී ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමා දහරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. අද දේශකයන්න් වහන්සේ ලීඩ්ස් බෞද්ධ විහාරවාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පන්නල සුමන ස්වාමින්දයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං උත්තේ භගවතා ජානුස්සෝනියං බ්‍රාහ්මනං ඒතදවෝච නකෝ බ්‍රාහ්මන එත්තාවතා හත්තිපාදෝපමෝ විත්තාරේන පරිපූරෝ හෝති අපිච බ්‍රාහ්මන යතා යතා තිපාදෝපමෝ විත්තාරේන පරිපූරෝ හෝති තං සුනාහි සාදුකං මනසී කරෝහි බාසිස්සාමීති එවං හෝති කෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ භගවතෝ චස්සෝසි භගවා ඒතදවෝච. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, ලීඩ්ස් විහාරස්ථානයේ මගින් පොසොන් පුර 15ක පොහොය දවස නිමිති කරගෙන සිද්ධ කෙරෙන්නා වූ ධර්මදේශනා පින්කම් මාලාවේ පළමුවෙනි ධර්මදේශනාමේ පින්කම තමයි මේ වෙලාවේදී සිද්ධ කිරීමට සූදානම් වන්නේ. මේ පින්වතුන් දන්නවා අපි දැන් මාස කීපයක පමණ සිට අපේ විහාරස්ථානයේ ආගමික වතාවත් සිද්ධ කරනු ලබන්නේ මේ විදිහේ අන්තර්ජාලය භාවිතා කරමි. මේ රටේ වගේම ලෝකයේ පුරාම ඇති වෙලා තිබෙනා වූ මේ වසංගත තත්ත්වයේ හේතු කොටගෙන අප සියලු දෙනාටම තමන් වාසය කරන ස්ථානයන් වලට වෙලා තමයි රාජකාරී කටයුතු, අධ්‍යාපන කටයුතු මේ සෑම දෙයක්ම සිද්ධ කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එනිසා මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගැනීමෙන් සිද්ධ කෙරෙන්නා වූ ආගමික කටයුතුත් අපි සිද්ධ කරනු ලබන්නේ අන්තර්ජාලය ඔස්සේ. අපි වෙසක් පුර 15ක පොහොය දවස නිමිති කරගෙන මාසයක් පුරාවට සතියන්තයේදී
ධර්ම දේශනා පින්කම් මේ විදිහට පවත්වන්නට යෙදුණා. පොසොන් පුර 15ක පොහොය දවසත් කේන්ද්‍ර කරගනිමින් විහාරස්ථානයේ සිද්ධ කරන ආගමික කටයුතු වලට ආරම්භයක් හැටියට අද දවසේදී මේ පළවෙනි ධර්ම දේශනා පින්කම තමයි මේ වෙලාවේ සිද්ධ කරන්නට අපි සූදානම් වෙන්නේ. අද දවසේදී ධර්ම දේශනා පින්කමේ දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ සෝමපාල කපුගම මහත්මයාත් පුෂ්පා කපුගම නෝනා මහත්මියත් ඒ මනෝෂිකා දියණියත් සුචිත් පුතුණෝනුත් ඒ වගේම ලසන්ති දියණියත් චුන්ද පුතුණෝනුත් ඒ දෙපාර්ශ්වයටම සම්බන්ධ මුණුබුරු මිනිබිරියන් වන නිල්ලිනි මනීෂා ඔනීෂා හෂාන් ඒ පවුලේ දෙමව්පියන් දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාම එකතු පාදා වෙලා තමයි අද දවසේ මේ ධර්ම දේශනා පින්කමට දායකත්වය බාර අරගෙන කටයුතු කරනු ලබන්නේ. ඔවුන්ගේ බලාපොරොත්තුව තමයි ඒ පවුලේ සියලු දෙනාටම ආශිර්වාදය සිද්ධ කිරීමත් ඒ දෙපාර්ශ්වයේම නමින් මිය පරලොව ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීමේ අදහස ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි අද දවසේදී මේ ධර්ම දේශනා පින්කමට දායකත්වයේ බාර අරගෙන කටයුතු කරනු ලබන්නේ. මේ පින්වතුන් සියලු දෙනාම දන්නවා පොසොන් පුර 15ක පොහොය දවස ලෝකවාසී විශේෂයෙන්ම ලංකාවාසී බෞද්ධ ජනතාවට සුවිශේෂ වන්නේ වැදගත් වන්නේයි කියන කාරණාව. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වූ දිනය හැටියට තමයි මේ පොසොන් පුර 15ක පොහොය දවස අපි හැමෝම දන්නේ. මේක මිහිඳු හාමුදුරන් වහන්සේ ඇතුළු පිරිසගේ ලංකාව තරණය එක්තරා විදිහක ගමනක්ම උනේ නැහැ. ඊට වඩා හාත්පසින්ම වෙනස් කාරණාවක් තමයි එහා සමගාමීව අප රට තුල ඇති වුනේ. තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට ධර්මාශෝක රජතුමා අවට රාජ්‍යයන් වලට ධර්මය ප්‍රචාරය කරන්නට කටයුතු සැලැස්සුවා. අවට රාජ්‍යයන් 7කට වන ධර්මයේ ප්‍රචාරය කරන්න පහසුකම් සැලසුවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආభాෂය ලැබුණේ. එදා මිහින්තලාවෙන් මිහිඳු හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ පිරිස ලංකාවට වැඩමවීමත් සමග ලංකාවේ රජකම් කරපු දේවානම් පීතිස් රජතුමාගේ ඥානය විමසලා ඥාතිපණය සහ අඹපැණය විමසලා ඒ රජතුමාගේ ඥානය පරීක්ෂා කරලා මිහිඳු මහරහතන් වහන්සේ තීරණය කරා මේ රටට බුදුදහම ලබා දෙන්න. මේ බුද්ධ ධර්මය ලංකාව තුළ ස්ථාපිත කිරීමත් සමගම තමයි අපේ රටට විශේෂයෙන්ම සංස්කෘතියක් සාහිත්‍යයක් ඒ වගේම අපේ රටේ ජන ජීවිතය පූර්ණ වශයෙන්ම පරිවර්තනයක් සිද්ධ වූ කාලයක් හැටියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒ ලැබුණු ආభాෂය පන්නරය තමයි අපිට වර්තමානයේදීත් අපේ රටේ අපි ලෝකයේ හැමතැනම ගියාම අපිට දකින්න හම්බෙන්නේ. ජාතියක් හැටියට විශේෂයෙන් විහාරාරාම ඉදි වෙලා චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි වෙලා ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ සහ භික්ෂුණීන් වහන්සේලාගේ ශාසනයක් ඇති වෙලා මේ ගමන තව දුරටත් රට තුළ ස්ථාවර වෙමින් ලංකාව තුළ ජීවත් වෙච්ච බොහෝමයක් දෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතු කරගෙන පරිශීලනය කරගෙන මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන නිවන පසක් කරගන්නට ඒ ගමනට අවතීර්ණ වන්නට හැකියාවක් ලැබුණේ එදා මිහිඳු මහරහතන් වහන්සේ කරපු ඒ පෙළරිය නිසා. ඒ නිසා ඒ දවස කේන්ද්‍ර කරගනිමින් තමයි අපි මේ පොසොන් පුර 15ක පොහොය දවස නිමිති කරගෙන මේ විදිහ ආගමික වතාවත් සිද්ධ කරනු ලබන්නේ.
ඒ පොසොන්පුර පසළොස්වක පොහොය දවසම නිමිති කරගෙන සිද්ධ වෙච්ච ධර්මදේශනාමය පින්කමේදී මාතෘකා පාඨයේ වශයෙන් ලැබූ සූත්‍ර දේශනාවේ ගාථා පාඨයක් තමයි මා මුලින් මාතෘකා පාඨයේ වශයෙන් මේ පින්වතුන්ට පවත්වන්නට යෙදුනේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීමත් සමගම ලංකාවේ හිටපු බොහෝ දෙනාට ධර්මයේ දේශනා කරා. ඒ දේශනා කරපු ධර්මයේදී ප්‍රධාන වශයෙන්ම චුල්ලහත්ති පදෝපම කියන සූත්‍ර දේශනාව තමයි රජතුමා ඇතුළු පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. මේ සූත්‍ර දේශනාව අපිට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මේ පින්වතුන්ට පසක් වෙන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ ඕපම්ම වග්ගයට අයිති සූත්‍ර දේශනාව තමයි මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඇතෙකුගේ පාසටහන් උපමාවට ගනිමින් බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනී කියන බ්‍රහ්මණයට තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒ සූත්‍ර දේශනාව සිද්ධ කිරීමට පෙර එහා බැඳුණු කතා පුවතක් මේ සූත්‍ර දේශනාව තුළ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනේපිඩු මහසිතාණන් විසින් ඉදිකරන්නට යෙදුණු ජේතවනාරාමයේ වැඩවසන සමයේ තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ ජානුස්සෝනී බ්‍රහ්මණයට. ජානුස්සෝනී බ්‍රහ්මණයත් මේ බුදුදහම ගැන හසල අවබෝධයක් තිබුණු පැහැදීමක් තිබුණු කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට හේතු වුණේ. යම් කිසි කෙනෙක් මේ බුද්ධ දර්ශනය බුදුදහම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අලුතෙන්ම අවබෝධ කරගන්න තේරුම් ගන්නට පැමිණි කෙනෙක් නම් මේ සූත්‍ර දේශනාව අපේ ජීවිතයට හරි වැදගත් වෙන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව දේශනා කිරීමට ප්‍රථමයෙන්ම ඇතිවෙච්ච කතා බහක් තිබෙනවා ජානුස්සෝනී බ්‍රහ්මණයත් පිලෝතික කියන පරිබ්‍රාජකයත් අතර. ජානුස්සෝනී බ්‍රහ්මණතුමා සියල්ලංගෙන්ම සුදු අශ්ව රථයක නැගලා අශ්ව රථයේ සියල්ලක්ම සුදු තමන්ගේ ඇඳුම් පවා සියල්ල සුදුණු රථයකින් හා ඇඳුමකින් සැරසිලා දවල් කාලයේ සවැත් නුවර විදි සංචාරය කරන්නට යෙදුණා. මෙහෙම විදි සංචාරය කරන අතරතුරේදී ඈතින් මාර්ගයේ එන පිලෝතික කියන පරිබ්‍රාජකයා ජානුස්සෝනී බ්‍රහ්මණයට දැක ගන්න පුළුවන් කමක් ලැබුණා. ජානුස්සෝනී බ්‍රහ්මණයා පිලෝතික පරිබ්‍රාජකතුමාගෙන් අහනවා මේ දහවල ඔබ කොහි සිටද පැමිණෙන්නේ කියලා. ඔබ මේ කොහේ ඉඳලාද මේ දහවල් කාලේ පැමිණෙන්නේ කියලා ජානුස්සෝනී බ්‍රහ්මණතුමා පිලෝතික පරිබ්‍රාජකයන් අහනවා. පිලෝතික පරිබ්‍රාජකයා ජානුස්සෝනී බ්‍රහ්මණයට පිළිතුරු දෙනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ ඉඳලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟ ඉඳලා මම මේ පැමිණෙන ගමන් කියලා පිළිතුරු දෙනවා. ජානුස්සෝනී බ්‍රහ්මණතුමා පිලෝතික පරිබ්‍රාජකතුමාගෙන් අහනවා ඔබ බුදුරජාණන් වහන්සේට පැහැදෙන්නට මේ නුවණ බුදුරජාණන් වහන්සේගේ නුවණ පාණ්ඩිත්වය ගැන ඔබ මොකද්ද හිතන්නේ කියලා ඇහුවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන පාණ්ඩිත්වය ගැන මොකද හිතන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේදී පිලෝතික පරිබ්‍රාජකතුමා ජානුස්සෝනී බ්‍රහ්මණයට පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන පාණ්ඩිත්වය ගැන නුවණ ගැන කරුණු කියන්න අදහස් දක්වන්න මම කවුද කියලා අහනවා. එහෙම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන නුවණ ගැන කියන්න තරම් සුදුසු කෙනෙක් නෙවෙයි කියලා පිලෝතික
පරිබ්‍රාජකතුමා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට පිළිතුරු දෙනවා. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන නුවණ ගැන ප්‍රකාශ කරන්නට උන්වහන්සේට වඩා දක්ෂ කෙනෙක් තියා සමතෙක්වත් සමාන කෙනෙක්වත් තාම බිහි වෙලා නැහැ. එහෙම කෙනෙක් නැහැ කියලා මොහු ඊ타ත්ම ඉහළින් බුදුරජාණන් වහන්සේ ගැන ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට පිළිතුරු දෙනවා. ඒ පිළිතුර ශ්‍රවණය කරපු ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා පිලෝතික පරිබ්‍රාජකයට ප්‍රකාශ කරනවා ඔබ ඊ타ත්ම උසස් ලෙස ඊ타ත්ම ඉහළින් බුදුරජාණන් වහන්සේව වර්ණනා කරනවා නේද කියලා. ඒ වෙලාවේදී ජානුස්සෝනිය බ්‍රාහ්මණතුමා පිලෝතික පරිබ්‍රාජකයන් අහනවා ඔබ මේතරම් ඉහළින් උසස් ලෙස භාග්‍යවතුන් වහන්සේව ප්‍රශංසා කරන්නට හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේදී පිලෝතික පරිබ්‍රාජකතුමා පිළිතුරු දෙනවා ඊ타ත්ම නිහතමානීව මම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන්නට සුදුසුෙක් නෙවෙයි. උසස් තම්මත දෙවිවරු සමයි දෙවි මනුෂ්‍යව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනු ලබන්නේ කියලා අහලා අර පිලෝතික පරිබ්‍රාජකතුමාගෙන් ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා ප්‍රශ්නට පිළිතුරු දෙනවා පැහැදෙන්න හේතුව කාරණා කුමක්ද කියලා. ඒ කාරණාව පැහැදිලි කරනකොට පිලෝතික පරිබ්‍රාජකතුමා ජානුස්සෝනි බ්‍රාහ්මණට උත්තර දෙනවා ඊ타ත්ම දක්ෂ ඇත්ගොව්වේ ඇතුම් පිරුණු වනයකට විශාල වනයකට ඇතුල් වෙලා ඒ ඇතාගේ පාසටහන කකුලේ අඩි සලකුණ දැකපු සැනින් ඔහු තීරණය කරනවා මේ ඊ타ත්ම මහා විශාල ඇතෙක් කියලා. පාසටහන දැකපු සැනින් ඔහු තීරණය කරනවා. අන්න ඒ වගේ මමත් බුදුරජාණන් වහන්සේගේ ඥානපද 4ක් දැක්කයි කියලා පැහැදෙන්නට හේතු කාරණා හැටියට ඥානපද 4ක් දැක්කයි කියලා පිලෝතික පරිබ්‍රාජකතුමා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට පිළිතුරු දෙනවා. ඒ ඥානපද 4 දැක්ක දවසේ ඉඳලා මම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය තමන් විසින්ම අවබෝධ කරගත්තා. ඒ වගේ මේ අවබෝධ කරගත් ධර්මයේ මනවින් දේශනා කරා. ඒ දේශනා කරපු ශ්‍රාවකයන් වහන්සේලා යහපත් වූ පිළිවෙතක් ඇතුව මේ මාර්ගය තුල කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ ධර්මය ස්වකහාතයි. ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උජුපටිපන්නයි කියලා ඒ වෙලාවේදී පරිබ්‍රාජකතුමා පිලෝතික පරිබ්‍රාජකතුමා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට පිළිතුරු දීලා ඒ ඥානපද 4 කුමක්ද කියලා පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීමේදී මේ ලෝකේ අනුන්හා වාද කිරීමට සියුම් බුද්ධියක් තියෙන අය ඉන්නවා. අනිත් අය හා වාද කරන්නට ඊ타ත්ම කැමැති ඒ අය සමග වාද කරන්නට හැකියාව තියෙන සියුම් බුද්ධියක් තියෙන පිරිස් ඉන්නවා. හරියට කොයි වගේද අශ්ව ලෝමයන් බිත්තියක එල්ලලා දුනු ඊතලයකින් ඒ අශ්ව ලෝමය දෙකට පැලෙන්න විදිනවා වගේ. හැබැයි එහෙම නිකන් නෙවෙයි විදින්නේ. ඒකට වාල වේදී කියලා වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ඒක සිංහල සාහිත්‍යයේදී අක්කන වේදී හැටියට තමයි හඳුන්වන්නේ. අක්කන වේදී කියලා කියන එකට කාරණා 4ක් ඇතුළත් වෙන්න ඕන. අමාවක දවසක රාත්‍රියක ඊ타ත්ම දැඩි කරවලක් තියෙන රාත්‍රියක මහා වර්ෂාවක මහා වනාන්තරයක අකුණක් ගහනකොට ඒ අකුණේ එළිය ගොඩක් වෙලා පවතින එකක් නේ අකුණේ ආලෝකය කියන්නේ ඊ타ත්ම ශණයකින් ඇතුළත් ශණයකින් නැති වෙන අන්නේ අකුණේ එළියෙන් දක්ෂ දුනුවායේ අර බිත්තියේ එල්ලපු අශ්වලෝමයේ දෙකට පැලෙන්න විදිනවා වගේ ඒ තරම් දක්ෂයි. සාමාන්‍ය දුනුවායෙක් නෙවෙයි අර කියපු කාරණා 4න් යුක්තව ඉතා දක්ෂ දුනුවායෙක් අර
අශ්වලෝමය කියන මහ ලොකු එකක් නෙවෙයි. ඒ අශ්වලෝමය දෙකට පැලෙන්න හිතලකින් විදිනවා වගේ ඒ තරම් දක්ෂයි මේ වාද කරන අය. අපේ සමාජය තුලත් අපි කතා කරන්නේ කෙස් පැලෙන තර්ක කියලා. අන්න ඒ වගේ අය තමයි මේ අය හොඳට තර්ක කරන්න දක්ෂ අය. ඉතින් මේ සමාජය තුල ජීවත් වුණ ශාස්ත්‍රීය කියලා පඬිතුක පිරිස. මෙන්න මේ ශාස්ත්‍රීය කියන පඬිත පිරිස බුදුරජාණන් වහන්සේ අහවල් ගමට නියං ගමට වඩිනවා කියලා දැනගෙන ඒ පිරිස හා සමග එකතු පහදා වෙලා කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ අහවල් නියං ගමට හෝ ගමට පැමිණෙනවා. අපි ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කරාම උන්වහන්සේ ධර්ම දේශනා කරන තැනට ගිහිල්ලා මේ වගේ තර්ක ඉදිරිපත් කරලා උන්වහන්සේගේ තර්කවලට මේ වගේ වාදයන් කරලා ඒ වාදවලට බුදුරජාණන් වහන්සේ මෙහෙම පිළිතුරු දුන්නම අපි මේ පිළිතුරු මෙන්න මේ තර්ක වලින් බිඳලා දාලා උන්වහන්සේ මතවාදීව පරාජය කරන්න ඕනි කියලා මේ පිරිස අධිෂ්ඨානයක් ඇති කරන කතිකාව කරගන්නවා. ඉතින් මේ අය බුදුරජාණන් වහන්සේ ගමට හෝ නියං ගමට වැඩියයි කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ යම් තැනක හිටියනම් ඒ තැනට ගිහිල්ලා උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනවා. දේශනාවගේ අවසානයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඊ타ත්ම සමාදන් වූ සිතින්, තැම්පත් වූ සිතින් මේ පිරිස ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව කෙලවර එකදු ප්‍රශ්නයක්වත් මෙය අහන්නේ නැහැ. ප්‍රශ්නයක් අර වාද කරන්න කියලා තමයි ගියේ. හැබැයි තර්ක කරන්න කියලා ගියාට තර්කයක් තියා එකදු වචනයක්වත් එකදු ප්‍රශ්නයක්වත් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. දේශනාවගේ කෙලවර මේ පිරිස ශ්‍රාවකයෝ බවට පත් වෙන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැනගෙන තමයි ඒ ස්ථානට පැමිණෙන්නේ. ඉතින් ඒ කාරණාවන්ට ගැලපෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනාව සිද්ධ කරලා ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් කරගන්නවා. ඒක තමයි එක ඥානපදයක් හැටියට හඳුන්වන්නේ. ඒ වගේම පින්වතුනි අර කලින් වගේම වාලවේදී කියන අර අශ්වලෝමයකට දෙකට පැලෙන්න ඝන අන්ධකාරයකදී විදින දක්ෂ දුනුවායේ වගේ මේ අයත් මේ විදිහට වාද කරන්න මතවාද හදාගන්න කියලා තර්ක කරන්න කියලා ඒ විදිහේ කාරණා හදාගෙන බ්‍රාහ්මණ පඬිතුයෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ ඒ ගමකට හෝ නියං ගමකට වඩිනවයි කියලා දැනගෙන එතෙන්ට ගිහිල්ලා අර වගේම වාඩි වෙලා ධර්මයේ ශ්‍රවණය කරනවා. ඊ타ත්ම සමාදන් වූ තැම්පත් වූ සිතින් ඒ අය ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ අය ධර්මයේ ශ්‍රවණය කරනකොට පින්වතුනි ඒ ධර්ම දේශනාව අවසානයේදී ඒ පිරිසත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඒ අය බුදුරජාණන් වහන්සේ සමග තර්ක කරන්නට තියා ප්‍රශ්නයක්වත් අහන්න යන්නේ නැහැ. බ්‍රාහ්මණයොත් ඒ වගේ. ඒ වගේම ගෘහපති පඬිතුයෝ කියලා පිරිසක් ඉන්නවා. මේ පිරිසත් බුදුරජාණන් වහන්සේ සමග තර්ක කරන්නට කියලා සූදානම් වෙලා කතිකා කරගන්නවා. මේ අයත් බුදුරජාණන් වහන්සේ නම ගමකට හෝ නියං ගමකට වැඩියම ඒ ස්ථානට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරයි කියලා දැනගෙන එතෙන්ට ගිහිල්ලා වාඩි වෙලා ඊ타ත්ම සංවර සිතින් යුක්තව බණ අහනවා. මේ අයත් බුදුරජාණන් වහන්සේගෙන් වාද කරන්නට තියා ප්‍රශ්නයක්වත් අහන්නේ. මේ අයත් අර පිරිස වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා ශ්‍රමණ කියන ගණයට අයිති වෙන ශ්‍රාවක කියන ගණයට අයිති වෙන නොඑක ආකාරයේ ආගමික කොට්ටාශයන් වලට අයිති වෙච්ච වෙනත් ශ්‍රමණ පිරිස් හිටියා. ආචේලක නිගණ්ඨනාද පුත් ආදී අපි හඳුන්වන මේ පිරිස් හිටියා. මේ පිරිසත් බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්න තර්ක කරන්න කියලා ඒ ගැන ඒ අය බුදුරජාණන් වහන්සේ සමග තර්ක කරන්න කියලා කතිකා කරගෙන බුදුරජාණන් වහන්සේ ඒ ගමකට වැඩම කරාට පස්සේ හැබැයි මේ අයත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්න සමාදන් වූ සිතින් කියලා තැම්පත් වූ සිතින් ගිහිලා වාඩි වෙලා බණ අහනවා අර පිරිස මැද්දේ. හැබැයි මේ අය බුදුරජාණන් වහන්සේගෙන් තර්ක කරන්න තමන් ආව කාරණේ මොකක්ද කියලා හේතුවක්වත් දන්නේ නැතුව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පිරිස පැවිදි කරනවා. පැවිදි කරලා උපසම්පදා කරනවා. නිසි වයස සම්පූර්ණ වුණාම උපසම්පදා කරන ශාසනය අනුකූලව ඒ අය උපසම්පදා කරනවා. ඒ උපසම්පදා කරලා ඒ භික්ෂු සමූහයාගෙන් වෙන් වෙලා තමන්ගේ ධර්ම මාර්ගයේ වැඩිම සඳහා හුදකලාව වාසය කළ ධර්ම මාර්ගයේ වඩා ගන්නවා. යම් කුල පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට යම් අර්ථයක් පිණිස
ගිහිගෙන් නික්මලා පැවිදි වෙනවද නොබෝ කලකින්ම ඒ පරමාර්ථයයි ඉෂ්ට කරගන්නවා. එයාට වෙන දේවල් නැහැ. එයයි මේ පරමාර්ථය ඉෂ්ට කරගන්නවා. සාසන බ්‍රහ්මචර්යාවේ හැසිරලා අරහත් ඵලය මේ ආත්මයේදීම උසස් නුවණකින් අවබෝධ කරගන්නට අවබෝධ කරගත්තයි කියලා ඒ කට්ටිය ඒ කටයුතු සාර්ථක කරගන්නවා. ඒ අය ඒ தത്വෙටපත් වුණාට පස්සේ අනිත් අයට ප්‍රකාශ කරනවා තව මොහොතක් ගෙවුණා නම් තව සුළු මොහොතක් ප්‍රමාද වුණා නම් පරක් වුණා නම් අපි වෙනසෙනවා විනාශ වෙනවා කියලා ඒ කට්ටිය කියනවා. අර බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්න කියලා හිතන් ඉත්ත පිරිස බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා උපසම්පදා ලැබලා ඒ ධර්මකාරණා ධර්මය වැඩිම ආදී දේවල් සිද්ධ කරලා රහත් භාවය ආදී ඵලයන් ලබාගෙන ඉන්නකොට එයා ප්‍රකාශ කරනවා තව සුළු මොහොතක් ගියා නම් තව අසුරු සැනක් ගත වුණා නම් අපි වෙනසෙන විනාශ වෙනවා. ඇයි ඒ පිරිස මහාන නොවි මහානදම් පුරණය හැටියට සමාජයේ පෙනී ඉන්නවා. රහත් නොවි රහත්යයි ප්‍රකාශ කරමින් සමාජය තුල කටයුතු කරනවා. ශ්‍රමණයයි කියමින් ශ්‍රමණ නොවි සමාජය තුල කටයුතු කරනවා. ඒ වගේම බමුණු දහමට යටත්ව බමුණු දහමෙන් යුක්තව ඒ කටයුතු කරන අය කියලා සමාජයට පෙන්වමින් එහෙම නැතුව සමාජ තුළ කටයුතු කරනවා. ඉතින් මේ වගේ අර ඒ දේවල් සිද්ධ නොකර ඒවා සිද්ධ කරනවායි කියලා සමාජයට පෙන්වමින් මේ අය කටයුතු කරන්නට යදුනවා. නමුත් මේ ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ එය මොන දැනක ඉඳලා මොන විදිහකට ආවත් අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයේ තුළ ලබන්න පුළුවන් ප්‍රතිඵලයන් හැටියට රහත් භාවය ආදී දේවල් ලබාගෙන ධර්මය අවබෝධ කරගන්නවා. මම මේ දැන් පිලෝතික පරිබ්‍රාජකතුමා තමයි මේ ජානුස්සෝනීය බ්‍රාහ්මණයට මේ කතාව කියන්නේ. ඒ වෙලාවේදී ජානුස්සෝනීය බ්‍රාහ්මණයට පිලෝතික පරිබ්‍රාජකයා කියනවා මම යම් දවසක ඉඳලා බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ ඥානපද හතර දැක්කද අන්න ඒ එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ ධර්මයේ ස්වකහාතයි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්නයි කියලා. එදා ඉඳලම බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නව කටයුතු කරනවා කියනවා. ඉතින් මේ කතාව අහගෙන හිටපු ජානුස්සෝනී බ්‍රාහ්මණතුමා තමන් කරත්තේ තමයි තාම හිටියේ. පිලෝතික පරිබ්‍රාජකතුමා පාරේ ඉඳගෙන තමයි මේ කතාව සිද්ධ කරේ. තමන්ගේ අර සියල්ලෙම සුදුණු රතෙන් බහලා තමන්ගේ සලුව ඒකාංශ කරලා පොරවගෙන ඒකාංශ කරකොට පොරවගෙන බුදුරජාණන් වහන්සේ යම් දිසාවක දිසාවට මාගේ নমස්කාරය වේවා කියලා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක් බුදුරජාණන් වහන්සේට নমස්කාර කරා. බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා නතර වුණේ නැහැ. ඔහු ඊටමත් සතුට සිතින් යුක්තව බුදුරජාණන් වහන්සේ යම් දවසක හම්බෙලා උන්වහන්සේ සමග සතුට සාමිච්චික යෙදෙන්න ඕනි කියලා යම් පැහැදීමක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ජානුස්සෝනී බ්‍රාහ්මණතුමාට ඇති වුණා. ඒ අදහස ඇතිව තමයි ඔහු පිලෝතික පරිබ්‍රාජකතුමාගෙන් වෙන් වෙන්නේ. එහෙම හිතාගත්තා වගේම දවසක බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනී බ්‍රාහ්මණතුමා මුණ ගැසෙනවා. බුදුරජාණන් වහන්සේට සමීපයට ගිහිල්ලා එකත් පස්වක ඉඳගෙන බුදුරජාණන් වහන්සේ සම සතුටු සාමිච්චිය දෙනවා මේ ජානුස්සෝනී බ්‍රාහ්මණතුමා. සතුටු සාමිච්චියේ යෙදෙන ගමන් මේ පිලෝතික පරිබ්‍රාජකතුමත් සමග ඇතිවෙච්ච සංවාදය බුදුරජාණන් වහන්සේට ජානුස්සෝනී බ්‍රාහ්මණතුමා ප්‍රකාශ කරනවා. මේ කතාව ශ්‍රවණය කරපු බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනී බ්‍රාහ්මණතුමාට පිළිතුරු දෙනවා ඔය දේශනා කරපු ඔය ප්‍රකාශ කරපු ඇත් උපමාව සම්පූර්ණ නැහැ. ඒ ඇත් උපමාව සම්පූර්ණයෙන් මම දේශනා කරනවා. විස්තර වශයෙන් දේශනා කරනවා. මනාකොට ශ්‍රවණය කරගන්න කිව්වා. ඒ වෙලාවේ තමයි ජානුස්සෝනී බ්‍රාහ්මණතුමා එසේ කියලා පිළිතුරු දීලා මේ කතාව ශ්‍රවණය කරන්නේ. මේ කොටස තමයි අද මාතෘකා පාඨයේ වශයෙන් මා තබන්ට යොදන්නේ. එහිදී තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අර පිලෝතික පරිබ්‍රාජකතුමා
දේශනා කරපු ඇත් උපමාව සම්පූර්ණ එකක් නෙවෙයි. ඒක මම සම්පූර්ණ වශයෙන් දේශනා කරන්නම් ඔබ ශ්‍රවණය කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ හොඳයි කියලා සතුට සිතින් යුක්තව ජානුස්සෝනේ බ්‍රහ්මතුමා බුදුරජාණන් වහන්සේගේ මේ ඇත් උපමාව ශ්‍රවණය කරන්න සූදානම් වුණා. අර කලින් උපමාවේ ආරම්භයේ වගේම ඇත්තු ගැන හොඳට දන්න ඇත් ගොව්වෙක් විශාල වශයෙන් ඇත්තු වසන වනයේකට ඇතුල් වෙන විශාල වනයේකට ඇතුල් වෙනවා. හැබැයි අර කලින් කතාවේ මේ පිලෝතික පරිබ්‍රාජකතුමා කියපු කතාවේ පිලෝතික පරිබ්‍රාජකතුමා කියන්නේ ඇත්පාද දැකපු සැනින් මහා ඇතෙක් කියලා නිර්ණය කරයි කියලා. බුදුජාණන් වහන්සේ දේශනා කරන මේදී ඒ දක්ෂ ඇත්තු ගැන දන්න කෙනා ඇතර කැලේට ඇතුල් වෙච්ච සැනින්ම තීරණය කරන්නේ නැහැ පින්වතුනි මේ ඇත්පාද දැකපු සැනින් ඇත්පියවර දැකපු සැනින් ඔහු තීරණය කරන්නේ මේ මහා ඇතෙක් කියලා. නොඑක් වර්ගයේ ඇතුන් මේ කැලේ තුල වාසය කරනවා කියලා ඔහු දන්නවා. එතකොට මොහු අර නිශ්චයකට එකපාර පැමිණෙන්නේ නැති නිසා අඩි සලකුණ දැකපු සැනින් ඔහු තීරණය කරනවා මේ යතා මොන වගේද මේ යතා මොන වගේද කියලා. ඊටාත්ම දිගින් හා පළලින් යුක්ත අඩි සලකුණක් මොහු දකින්න කැලේ ඇතුළට යනකොට මේ අඩි සලකුණ දැකපු සැනින් වාමනිකා කියලා මිටි අලි జాතියක් ඉන්නවා. අපි කියන කුරු අලි කියලා කුරු ඇතින්නගේ පාසටහනක් කියලා මේ ඇත් ජොව්වා ඇත්තු ගැන දක්න කෙනා නිර්ණය කරන්න වෙනවා. ඒක දැකපු සැනින් ඔහු තීරණය කරන්නේ මේක විශාල ඇතෙක් කියලා. ඔහු කැලේ ඇතුළට යනවා. කැලේ ඇතුළට ගියාම තව දික්කු දල තියෙන ඇතෙක් දකිනවා. ඒ ඇතා ගස්වල තැන් තැන් වල තමන්ගේ පිට අතුල්ලලා ඒ පාරවලුත් ඒ ගස්වල තියෙනවා ටිකක් උඩට වෙන්න පිට අතුල්ලලා ඒ විදිහට කරලා තියෙනවා මේ ඇතින්. මේ දක්ෂ ඇත්ජොව්වා ඔහු ඒත් හිතන්නේ මේත් විශාල ඇතෙක් කියලා. ඔහු කියනවා මේ ඇවිල්ලා උච්චාකාරිකා කියන ගණට අයිති වෙන ඇතින්නක් කියලා ඔහු තීරණය කරනවා. ඒ තුලත් ඔහු තීරණය කරන්නේ මේක විශාල ඇතෙක් කියලා. ඔහු තවත් යනවා කැලේ ඇතුළට. ගිහිලා තවත් ඒ වගේම අර මුලින් වගේ දිගින් පළලින් යුක්තව ඊටමත් විශාල පාදයක් තියෙන අලියෙක් දකිනවා. ඇතින් මේ අලි සලකුණක් දකින ඇත් පාදයක් දකිනවා. මේක දැක්කම අර වගේම පිට අතුල්ලලා දල වලින් ගහස් වලට ඇනලා අතු කඩාගෙන උස තියෙන අතු කඩාගෙන කාලා මේ විදියට ඔව් දකිනවා මේ ඇතෙක් ඉන්න ඇතාගේ සලකුණු තියෙනවා දකිනවා. ඒ දැක්කත් ඔහු හිතන්නේ නැහැ මේ විශාල ඇතෙක්ගේ අඩි සලකුණක් කියලා ඔහු හිතන්නේ නැහැ. ඒ උච්චා කනේරුකා කියන ගණයට අයිති වෙන ඇතින්නක්ගේ පාසටහනක් කියලා ඔහු තීරණය කරනවා. ඔහු එහෙතනින් නවතින්නෙත් නැහැ. ඔහු තවත් කැලේ ඇතුළටම යනවා. ඒ ගිහිල්ලා අර විශාල දිගින් හා පළලින් යුක්ත අඩි සලකුණක් දැකලා අර වගේම පිට අතුල්ලලා උස දල වලින් ඇනලා ඒ වගේම උඩ තියෙන අතු කඩාගෙන කාලා මේ වගේ ඊ타ත්ම හිස් තැනක හිස් අවකාශයක මේ ලොකු ඇතෙක් ඉන්න විශාල ඇතෙක් ඉන්නවා ඔහු දකිනවා. ගස් යට ඒ විදිහේ ඉඳලා තියෙන විශාල හිස් තැනක ඉන්න ලොකු ඇතින්නක් දකිනවා. ඒ දැක්කම තමයි ඔහු තීරණය කරන්නේ මේ තමයි විශාලම ඇතා කියලා ඔහු ඇහැට දකින්නකම් තීරණයකට පැමුණුනේ නැහැ. අඩි සලකුණු දැකලා එහෙම තීරණය කරන ඇහැට දකින්නකම් ඔහු ආවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ඒ වගේම තමයි කියලා මේ පිලෝතික මේ ජානුස්සෝනි බ්‍රහ්මතුමාට දේශනා කරනවා. ඒ විදිහට තමයි මේ සමාජයේට නවාරාදී බුදුගුණයන් යුක්ත තථාගතයන්න් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. අරහං සම්මා සම්බුද්ධෝ විද්ධාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති කියන මේ ගුණයන් 9කින් යුක්ත නවාරාදී බුදුගුණයන්ගෙන් යුක්ත තථාගතයන්න් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ වෙනවා. මේ පින්වතුන් දන්නවා නවාරාදී බුදුගුණ කියන්නේ මොනවද කියලා අපි කෙටියෙන් පැහැදිලි කරමු. පළවෙනි කාරණේ තමයි අරහං කියන්නේ සියලුම දෙවිය මනුෂ්‍යාදීන්ගේ පුදු පූජාවන් වලට සුදුසුත් රහසකින්වත් කියන්නේ කවුරුත් නැති තැනක රහසකින්වත්
පවක් සිද්ධ කරන්නේ නැති නොකල නිසා බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුක්තයි කියලා නවආරාධී දුගුණයන්ගේ පළවෙනි ගුණය අරහං ගුණය හැටියට පැහැදිලි කරනවා. ඒ වගේම සම්මා සම්බුද්ධෝ කියලා කිව්වේ මේ ඉපදීමට හේතු වුණු තණ්හාවත් ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපය නිර්වාණයත් ඒ නිර්වාණය අවබෝධ කරගෙන වරදින් නැති පිළිවෙත මාර්ගය වූ ආර්ය අෂ්ටාංග මාර්ගයත් දේශනා කරපු නිසා චතුරාර්ය සත්‍ය අවබෝධය තනියම සිද්ධ කරගත්ත නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ හැටියට හඳුන්වනවා. ඒ වගේම විද්‍යාචරණ සම්පන්නෝ කියලා කිව්වේ ත්‍රිවිද්‍යාවත් අෂ්ට විද්‍යාවත් 15 චරණ ධර්මයන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිසා විද්‍යාචරණ සම්පන්නෝ කියලා හඳුන්වනවා. සුගතෝ කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකාන යෝගයටත් අත්තකිලමතාන යෝගයටත් නොවැටි මධ්‍යම ප්‍රතිපදාවෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය ලොවට වැඩදා හිත කර ලෙස ඊ타මත්ම තේරණ බසකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා සුගතෝ කියන නමින් හඳුන්වනවා. ලෝකවිදූ කියලා කිව්වේ සත්ව ලෝකයත් සංකාර ලෝකයත් අවකාශ ලෝකයත් කියන මේ ත්‍රිවිධ ලෝකයන් පිළිබඳව සම්පූර්ණ වශයෙන් පූර්ණ වශයෙන් දැනගෙන හිටපු නිසා ලෝකවිදූ කියලා කියනවා. අනුත්තර පුරුෂ ධම්මසාරථී කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන මෙන්න මේ ගුණයන්ගෙන් බුදුරජාණන් වහන්සේට වඩා උසස් වූ කෙනෙක් හෝ සම වූ කෙනෙක් නැති නිසාත් දමනය කරන්න අපහසු පුජ්‍යලයන් කිසිදු ආයුධයක නැතුව මෛත්‍රියෙන් අඟුලිමාල ඒ වගේම ආලවක වැනි යක්ෂයෝ මේ වගේ දරුණු පිරිස් මෛත්‍රියෙන් දමනය කරපු නිසා බුදුරජාණන් වහන්සේ ඒ ගුණෙන් යුක්තයි කියලා හඳුන්වනවා. සත්තාදේව මනුස්සානං කියලා කිව්වේ සියලුම දිව්‍ය මනුෂ්‍යාදීන්ට අනුශාසනා කිරීම නිසා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූ වන අතර සත්තා වන අතර ඒ දේශනාව ඒ සියලු සත්‍යයන් සසර දුකින් එතර කිරීම පිණිස ඒ ධර්මයේ අනුශාසනා කරන නිසා බුදුරජාණන් වහන්සේ සත්තාදේව මනුස්සානං හැට හඳුන්වනවා. බුද්ධ කියලා කියන අවබෝධය කියන අදහස පින්වතුනි. ඒ වගේම භගවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පංචමාරයන් බිඳ දමින් රාග ආදී කෙලෙස් නැති කර සියලු ධර්මයන් නාම රූප වශයෙන් බෙදා වෙන්කර දේශනා කරන නිසා භගවා යන නමින් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඉතින් මෙන්න මේ කාරණා නමෙන් යුක්ත බුදු කෙනෙක් තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා වූ කිසි කෙනෙක්ගේ මෙහෙවීමක් මඟ පෙන්වීමක් නැතිව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා වූ මේ ධර්මය සකල ලෝක සත්වයාටම දේශනා කරනු ලබනවා. මේ ධර්මය මුල මැද අග කියන මේ කොටස් තුනම යහපත් වූ ආකාරයෙන් අර්ථ සහිතව සර්ව සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. ඒ ධර්මය ශ්‍රවණය කරන ගෘහපති හෝ ගෘහපති පුත්‍රයන් ඇතුළු මේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයෝ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ දේශනාවගේ අවසානයේදී ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ශ්‍රද්ධාව තමන්ගේ හිත තුළ තුරුණුවන් කෙරේ පැහැදීම කැමැත්ත ඇති වෙලා ඒ ප්‍රසාදය ඇති වෙලා ඒ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම ඇති වුණාම ඒ පිරිස මෙහෙම හිතනවා. සම්බාධෝ ගරාවාසෝ රජෝපතෝ අබ්භාකාසෝ පබ්බජ්ජා කියලා. මේ කිහිගය බාධක සහිත කෙලස් නැමැති දුහවිල්ලෙන් පිරුණු මාර්ගයක් මේ පැවිදි වීම මහාන වීම හරියට හිස් අහසක් වගේ කියලා දේශනා කරනවා. හිතනවා ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ හිතනවා ඒ යථාර්ථය අවබෝධ වුණාම හිතනවා එයාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ හරියට නිකන් පැවිදි වීමට හිස් අහසක් වගේ කිසිදු කරදරයක් බාධාවක් පීඩාවක් චිත්ත පීඩාවක් කායික මානසික වශයෙන් ඇති වෙන්නේ නැහැ කියලා ඒ හිතනවා. එහෙම හිතලා ඒ ගිහිගය බැඳීම් සහිත එකක් බවට
ඒකයි තීරණය කරනවා. ඉතින් මේ පිරිසුදු භ්‍රමචර්යාවේ හැසිරෙන්නට ගිහිව සිටීම ගිහිව ඉඳලා ඒ කාර්ය භ්‍රමචර්යාවේ හැසිරීම ඊ타ත්ම අමාරු කාර්යයක් හැටියට මේ අයට කල්පනා වෙනවා හිතෙනවා. එහෙම හිතිලා පැවිදි වෙන එක හොඳයි කියලා මේ පිරිස හිතනවා. පැවිදි භාවයට පත් වීම හොඳයි කියලා හිතනවා. ඒ Tamanට තිබෙන ස්වල්ප වූ මහත් වූ සියලුම භවභෝග සම්පත්තීන් අතහැරලා ඒ වගේම Tamanට විශාල වශයෙන් ඉන්නා වූ නෑදෑ හිත මිත්‍රාදීන් අතහැර දාලා හිස්රවුල් බාලා කිසකෙස් කපාගෙන සිවුරු හැඳ පොරවාගෙන ගිහිගෙන් නික්මලා පැවිදි කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය හාමුදුරුව කෙනෙක් වශයෙන් පත් වෙනකොට තමන්ගේ හිස්රවුල් බාලා සිවුරු හැඳ පොරවාගෙන චීවරයක් පොරවා ගැනීමෙන් හාමුදුරුව කෙනෙක් බවට පත් වෙනවා. නීත්‍යානුකූලව ශාසනීය විනය නීති අනුකූලව ඒ කටයුතු සිද්ධ කරපුවා. ඒ පැවිදි වෙලා සික්ඛාසා ජීව සමාපන්නෝ කියන විදිහට සීලයෙන් හික්මෙනවා. සීලය කියන කාරණාව ත්‍රිශික්ෂාවල ගත්තත් පළවෙනි කාරණේ සීල සමාධි ප්‍රඥා අතර පළවෙනි කාරණේ තමයි සීලය කියන්නේ. මෙන්න මේ සීලය කියන තැන පිහිටනවා. මේ කාරණාව හරි වැදගත් පින්වතුනි. යම් කෙනෙක් හිතනවා නම් මම නිවන් දකින්න ඕන එහෙම නැත්නම් මේ ධර්මය අවබෝධ කරගන්න ඕනි කියලා යම් කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් ඒ කෙනා අන්න අර කියපු ශ්‍රද්ධාව ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව පැහැදීමෙන් යුක්ත පැහැදීමක් නැත්නම් අපිට කිසිම දෙයක් මේ සමාජ තුල කරන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධ මේ ලෞකික වශයෙන් ගත්තොත් අපේ එදිනදා ජීවිතය තුළ කරන දේවල් පවා ඒ දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා නම් අපි සියලු දෙනාම ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ධර්මය ශ්‍රවණය කරාම අන්න අර කියපු සීලයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. ඒ සීලයේ පිහිටීම තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ගිහියෙක් හැටියට පංච සීලය, ඒ වගේම අෂ්ටාංග පෝෂිත සීලය, ඒ වගේම සාමණේරයන් වහන්සේ කෙනෙක් හැටියට ඒ දස සිල්, ඒ වගේම උපසම්පදා හාමුදුරුව කෙනෙක් හැටියට කෝටියක් සංවර සීලෙන් යුක්තව කටයුතු කරන්න ඕන. එතකොට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ඔන්න සීලයේ තුල පිහිටලා තමයි පළවෙනියටම කටයුතු සිද්ධ කරන්න ඕන. අපි හිතනවා නම් බණ අහලා මේ කාර්ය සිද්ධ කරගන්න පුළුවන් කියලා බණ අහනා වගේම ඊට කලින් ඒ අවශ්‍ය වටපිටාව ගයක් තරනකොට ඒ ගෙට ශක්තිමත් අඩිතාලමක් දමනවා වගේ මේ සීලයෙන් අඩිතාලම තමන්ගේ ජීවිතයට ඉතාමත්ම හොඳින් අපි යොදව ගන්න ඕන. ඒ සීලයෙන් අඩිතාලම හොඳින් යොදව ගත්තොත් තමයි අපිට මේ ලෝකෝත්තර ජීවිතය එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මේ නිවස මේක තනා ගන්න ශක්තිමත්ව තනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අවු වැසිය ආදී සුළං මේ වගේ දේවල් ආවොත් එහෙම ස්වභාවික විපත්වල එහෙම නැත්නම් වෙනත් දෙයකදී ඉක්මනට ඒ වගේ දෙයක් આવොත් ඉක්මනට ශක්තිමත් නොවන විනාශලා යනවා වගේ අපේ ඒ ආගමික ජීවිතයත් ධර්මානුකූල ජීවිතයත් සීලය මත පිළිපදලා කටයුතු කරේ නැත්නම් ඉක්මනට විනාශ වෙලා යන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා මේ සීලය කියන එක අපි හැමෝටම වැදගත්. ඒ නිසා සිත, කය, වචනය කියන මේ තුන්දොරින්ම සිද්ධ වෙන්නා වූ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාදා, පිසුනා වාචා ආදී වශයෙන් හඳුන්වන මෙන්න මේ වැරදි දේවල් වලින් අයින් වෙලා ඒ දේවල් අතහැර දාලා ඒ දේවල් වලින් වැළකීමෙන් යුක්තව සීලෙන් ආරක්ෂා කරමින් කටයුතු කරන්න ඕන. එහෙම සීලයෙන් ආරක්ෂාවෙන් යුක්ත කටයුතු කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් රන් මසු කහවණු ඒ වගේම මිල මුදල් ඒ වගේම නොඑක ආකාර සත්තු පිළිගැන්වීම ආදී වශයෙන් දේශනා තුළ සඳහන් වන 21 අන්වේෂණ ධර්මයන්ගෙන් වැළකීලා නියම භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ශ්‍රමණ සාරුපිට ගැලපෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට කටයුතු කරනු ලබනවා. එතකොට ඒ ශ්‍රමණ සාරුප්‍යයට ගැලපෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට හාමුදුරුව කෙනෙක් හැටියට කටයුතු කරනකොට තමන්ගේ හිතට සතුටක් ඇති වෙනවා. තමන් සීලයක් ආරක්ෂා කරනවා කියලා තමන්ට ඊ타මත්ම සතුටක් තමන්ගේ හිතට දැනෙනවා. ඒ සතුට ඇති වුණාම තමන්ගේ සිරුර වහගන්න එක් සිවුරකිනුත් තමන්ගේ ආහාරයට යැපෙන්න ඇති වෙන පාත්‍රයකින් යුක්තව තමයි කටයුතු සිද්ධ කරනු ලබන්නේ. ඒ තුලින් අදහස් කරන්නේ සැහැල්ලු භාවය කියන එක. අපේ ජීවිතය බහුභාණ්ඩික වුණාම
අපේ ජීවිතය බොහෝසේ කටයුතු බහුල වුණාම අපිට අපේ ජීවිතය සැහැල්ලු බවට පත් වෙන්නේ නැහැ. අපිට කටයුතු බොහෝ වුණාම අපිට සාමාන්‍ය දවසට පැය 24යි තියෙන්නේ. මේ පැය 24ට අපිට ඇති වෙන කටයුතු ප්‍රමාණයක් තියෙනවා. කොච්චර අපි යොහුසුලුව ක්‍රියාත්මක වුණත් ඔය දවසේ පැය 24ට අපිට කරන්න පුළුවන් දේවල් යම් ප්‍රමාණයක් සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඊට එහා දේවල් අපිට සිද්ධ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ ශරීරය වසා ගන්නට තියෙන සිවුරකිනුත් තමන්ගේ ආහාරය යැපෙන්න ප්‍රමාණවත් වූ පාත්‍රයකිනුත් ඊන මේ සහැල්ලු භාවයෙන් යුක්ත සතුටෙන් යුක්තව කටයුතු කරනවා. ඒකට සූත්‍ර දේශනාව තුළ උදාහරණයක් දක්වනවා පින්වතුනි. හරියට පියාපත් වලින් විතරක් බර වුණු ලිහිණියෙන් ඈත දුරකට සහැල්ලුවෙන් යුක්තව පියාඹනවා වගේ. ඒ ලිහිණියාට තියෙන පියාපත් වල බර විතරයි, වෙන දෙයක් නැහැ. එදා ඒ බර සහැල්ලුවෙන් යුක්තව ඈත දුරකට පියාඹන්න පුළුවන්. පීඩා මොකුත් නැහැ. රැකගන්න දේවල් මොකුත් නැහැ. අර දේවල් මේ දේවල් හොරු ගන්නේද විනාශ කරයිද ස්වභාවික විපත් වල විනාශ වෙයිද කියලා ඒ විදිහේ බය වෙන්න දෙයක් තමන්ගේ හිතට දැනෙන්නේ නැහැ පින්වතුනි. අර හාමුදුරන් වහන්සේ සිවුරකින් සහ පාත්‍රයකින් සහැල්ලුවෙන් යුක්ත කටයුතු කරනවා වගේ අර ලිහිණියා පියාපත් දෙකෙන් පියාඹනවා වගේ සහැල්ලුවෙන් යුක්තව ඒ බර විතරයි තියෙන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේ තමන්ට රැක ගන්න දේවල් නැති නිසා අර සිවුරෙන් සහ පාත්‍රයෙන් විතරක් යැපිලා ඒ සීලයට අනුකූලව සතුටෙන් යුක්තව කාලය ගත කරනවා. මෙහෙම මෙන්න මේකට දේශනාව තුළ වචනයක් පාවිච්චි කරනවා පින්වතුනි. අරියේන සීලක්ඛන්දේන ආර්ය සීලෙන් යුක්තව කටයුතු කරනවා. උතුම් සීලෙන් යුක්තව කටයුතු. ඒ නිසා තමයි කිව්වර සීලේ පිළිපදලා කටයුතු කිරීම ඉතාමත් වැදගත්. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ දහම ලංකාවට හඳුන්වා දෙන දේශනාවනේ. එතකොට මේ කෙනෙක් සාසනට ඇතුළත් වෙලා අලුතෙන්ම මේ කාර්යයන් සියල්ලම පැහැදිලි කරන්න ඕන. ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්ද පිළිසරතුමාට මේ සූත්‍ර දේශනාව දේශනා කරනකොට මේ සූත්‍ර දේශනාව තෝරාගෙන දේශනා කරන්නට යෙදෙන්නේ. එතකොට පින්වතුනි මේ භික්ෂුන් වහන්සේ ඇතුළත් වෙච්ච කෙනා ආර්ය සීලයෙන් යුක්තව කටයුතු කරනවා. තමන් ඊටමත් සීලය ආරක්ෂාවේ සතුටින් යුක්ත ආරක්ෂා කරනවා කියලා සතුටක් ඇතිව. හිතේ ඇතුලෙන් සතුටක් ලබා දෙනයි තමන් නිවැරදි සීලයක් ආරක්ෂා කරනවා කියලා. ඒ නිසා අනවජ්‍ය සුඛයක් ඇති වෙනවා. සීලය රැකීමේදී එයින් ලැබෙන සතුට තමයි මේ අනවජ්‍ය සුඛය හැට හඳුන්වන්නේ. සම්මා කම්මන්ත සම්මා ආජීව. කාය වචී මනෝ කියන කර්මයන් ඊ타මත්ම යහපත් විදියට හොඳ දේවල් හැටියට කරනවා. සිත කය වචනය කියන තුන්දරින්ම යහපත් දේවල් තමයි කරන්නේ. එහෙම දේවල් කරනකොට සම්මා ආජීව යහපත් දීපැවැත්මක් ඇති වෙනවා. ඒ යහපත් දීපැවැත්ම තමයි අපේ ජීවිතයේ යහපතට සාර්ථකත්වයේ පිණිස පවතින්නේ. අයහපත් දේවල් සිද්ධ කරොත් අපේ සිත දූෂණය වෙලා අපේ හිත නරක සිතුවිලි වලින් අකුසල්කාරී සිතුවිලි වලින් වැඩි වෙලා අපේ ජීවිතයේ සාර්ථකත්වයට වෙන ධර්මය අවබෝධ කරගන්න අපිට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මෙන්න මේ අනවජ්‍ය සුඛය කියන සුවය මේ භික්ෂුන් වහන්සේ විඳිනවා. එහෙම ආර්ය සීලෙන් යුක්තව කටයුතු කරන මේ හාමුදුරන් වහන්සේ ආර්ය ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ආර්ය ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා පින්වතුනි. ඒ කියන්නේ ඇසට පෙනෙන රූපත්, කනට ඇහෙන ශබ්දත්, නාසයට දැනෙන ගඳ සුවඳත්, දිවට දැනෙන රසයත්, ශරීරයට දැනෙන ස්පර්ශයත් කියන මෙන්න මේ පංච ඉන්ද්‍රියන්ට තියෙන පංච අරමුණු වලින් ඒ දේවල් තණ්හා දිට්ඨි මාන හැටියට ගන්නෙ නැහැ. මේ ඇහැට දැකෙන රූපය තුල මේ රූපය හොඳයි මේ රූපය නරකයි එහෙම නැත්නම් මේ රූපය මගේ කරගන්න තියෙනවා නම් කියලා ඒ විදිහට මේ රූපය මම මේ විදිහට හරිගස්ස මේ මගේ කරගත්තොත් එහෙම මම මෙන්න මේ දේවල් සිද්ධ කරලා කියලා සිතුවිලි පරම්පරාවල් ඇති කරගන්නේ නැහැ. උපාදානය කරගන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. ඒ කියන්නේ තණ්හා දිට්ඨි මාන ඇති කරගන්නේ නැහැ ඒ තුල. ඒක හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙලා හේතුව නිරුද්ධ වුණාම එහි ඵලයක් නිරුද්ධ වෙනවා කියන හැඟීම ඒ භික්ෂුන් වහන්සේට ඇති වෙනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට අර සුභ වූ දේවලුත් අසුභ වූ දේවලුත් සුභ අසුභ දේවල් හැටියට ඒ දේවල් කිසි දෙයක් ගන්න නැහැ. උපේක්ෂාවෙන් ඒ දේවල් වින්දනය කරනවා. ඒවා ඉෂ්ටානිෂ්ට වුණත් උපේක්ෂාවෙන් යුක්ත ඒ දේවල් බැහැර කරනවා. එතකොට ඉන්ද්‍රිය අසංවර කරගන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් තුලින් එන අරමුණු තුලින් එහෙම අසංවර කරගත්තොත් මනස අසංවර වුණොත් කරන සියලු දෙයක්ම අසංවර දේවල් බවට පත් වෙනවා. ආර්ය ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කරනවා. ආර්ය සීලයක් සහ ආර්ය ඉන්ද්‍රිය සංවරයක් මේ භික්ෂුන් වහන්සේ පුරුදු කරනවා.
ඒ තුලමුත් අර සිතට පීඩා රහිත භාවය නිසා, පීඩා නැති භාවය නිසා සතුටක් ලබා දෙනවා. ඒ කියන්නේ නොකිලුටු සතුට. එතකොට මේ භික්ෂුන් වහන්සේ අභ්‍යාසයක සුඛම් පටිසංවේදී කෙලසුන්ගෙන් තෙත් නොවු නොකිලුටු සැපයක් විඳිනවා. දැන් අර උතුම් සීලයෙන් සතුටක් විඳිනවා, තමන්ගේ අනවජ්‍ය සුඛයක් විඳිනවා. ඒ වගේම අභ්‍යාසයක සුඛම් පටිසංවේදී තමන්ගේ හිත කෙලස් වලින් කිලිට නොඋනයි කියලා නොකිලුටු සැපයක් විඳිනවා. එතකොට පින්වතුනි මේ භික්ෂුන් වහන්සේ සති සම්පජාන්නේ පුරුදු කරනවා. සෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. සති සම්පජාන්නේ කියලා කියන්නේ පින්වතුනි මේ ජීවිතය තුල කරන හැම දෙයක්ම යාම් ඊම් ඉඳුන් හිටුන් කෑම් බීම් ඒ වගේම අත්පය ආදී දේවල් හසුරවනකොට මේ සෑම දෙයකදී කතා බහ කරනකොට ආහාර ගන්නකොට මේ ජීවිතයේ එදිනදා ජීවිතේ යම් දෙයක් සිද්ධ කරනවා නම් ඒ සෑම දෙයක්ම සිහියෙන් යුක්තව කරනවා. සම්මා සතියෙන් යුක්තව සිද්ධ කරනවා. ඒක භාවනා මානසිකාරයක් හැටියට වඩනවා. එතකොට ඒ දේවල් සිහියෙන් යුක්තව සිද්ධ කිරීම භාවනා මානසිකාරයක් හැටියට වඩනවා. එතකොට පින්වතුනි මේ භික්ෂුන් වහන්සේ ආර්ය සීලයනොත් ආර්ය ඉන්ද්‍රිය සංවරයනොත් ඒ වගේම ආර්ය සිත සම්පජන්ණයෙන් යුක්තව කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට ශාසනය තුල ඊ타මත්ම පුහුණුවක් ලැබෙනවා මේ භික්ෂුන් වහන්සේට. ඒ භික්ෂුන් වහන්සේට එතකොට පින්වතුනි විවිත්තං සේනාසනම් භජති ජනයාගෙන් ශූන්‍ය වූ ගුහාවක් හෝ ඒ වගේම නැත්නම් රුක්ෂ මූලයක් හෝ පර්වතයක් හෝ එහෙම නැත්නම් පිදුරු වලින් සේවිලි කරපු තැනක් හෝ මේ ආදී වශයෙන් සඳහන් ඒ ආරාමයක් පරිභෝජනය කරන්න මේ භික්ෂුන් වහන්සේට හැකියාවක් ලැබෙනවා. ඒ භික්ෂුන් වහන්සේ සීලයෙන් සහ ගති පැවැත්ම වලින් හා හැසිරීමෙන් සහ කරන කියන දේවල් වලින් සංවරයෙන් යුක්තව කටයුතු කරන නිසා ඒ සේනාසනය පරිභෝජනය කිරීමට භික්ෂුන් වහන්සේට හැකියාවක් ලැබෙනවා. ඉන් පසුව මේ භික්ෂුන් වහන්සේ පිණ්ඩපාත ආදී වැඩලා ඒ තුලින් තමන්ගේ ජීවිතය සැහැල්ලුවෙන් යුක්තව ගත කරනවා. ඒ අනවජ්‍ය සුඛයෙන් යුක්තව දීපයතක් ගත කරලා කටයුතු කරන නිසා මේ පිණ්ඩපාත ආදී ගැන කටයුතු කරන නිසා මේ භික්ෂුන් වහන්සේ උජුං කායම් පනිදායම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන විදිහට කය ඍජු කොට තබාගෙන පින්වතුනි භාවනා ආරමුණ සිත පිහිටවා ගන්නවා. සිත පිහිටවාගෙන කටයුතු කරනවා. භාවනා ආරමුණක් සිතේ පිහිටවාගෙන කටයුතු කරනවා කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ හිත තුළට පැමිණෙන පංච නීවරණය කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්‍ය, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න පංච නීවරණ ධර්මයන් යටපත් කරගන්නවා. කාමච්ඡන්දය කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තිය පංචේන්ද්‍රියන් පිනවන්න තියෙන ආසාව කැමැත්ත. ඒ වගේම ව්‍යාපාදය කියලා කියන්නේ ඒ දේවල් පංචේන්ද්‍රියන් පිනවන්න බැරුණාම හිතේ ඇති වෙන තරහ ගතිය. ඒ වගේම තීන මිද්‍ය කියලා කිව්වේ කායික සහ මානසික වශයෙන් ඇතිවන හිතේ කම්මැලි භාවය නැත්තම් අලස භාවය. ඒ වගේම මනසේ ඇතිවන නොසන්සුන් භාවයත් සැකයත් කියන මෙන්න මේ කාරණා පහ අර භාවනා වැඩිම තුලින් සිතේ ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීම තුලින් මේ හාමුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේ දුරු කරගන්නවා. ඒ කියන්නේ පින්වතුනි හිතේට යම් දේවල් වලට ඇලීම් නැතින අසුභ භාවනා ධාතු මනසිකාරය ආදී භාවනාවන් වඩන්න පටන් ගන්නවා. සතර සතිපට්ඨානෙ වැඩිවීමට පටන් ගන්නවා පින්වතුනි. සතර සතිපට්ඨානෙ කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් හඳුන්වන මේ සතර සතිපට්ඨානෙ වැඩිවීමට ආරම්භ කරනවා මේ භික්ෂුන් වහන්සේ. පංච නීවරණ ධර්මයටපත් කරාට පස්සේ. එතකොට අර අවිද්‍යාදී දේවල් දුරු කරලා මේ හිතේ තියෙන මුලාවාදී දේවල් දුරු කරගත්තට පස්සේ පින්වතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහට අයිති මේ හේතුඵල න්‍යාය තේරුම් අරගෙන හේතුව නිරුද්ධ වුණාට පස්සේ එහි ඵලයක් නිරුද්ධ වෙනවා කියන දේ හැඟීම මේ භික්ෂුන් වහන්සේට ඇති වෙනවා පින්වතුනි. කියන්නේ මේ ජීවිතයේ තියෙන යථාර්ථය, යථා ස්වභාවය, අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ අවබෝධ කරගත්තේ නැත්නම් අර තණ්හා දිට්ඨි මාන වගේ දේවල් ඇති වෙලා නැවත මේ ජීවිතයට ආය නැවත පැමිණෙන්න. මෛත්‍රී භාවනා ආදී භාවනාවන් මේදී පුරුදු පුහුණු කරනවා. දේශය ආදී දේවල් ඇති කරගන්නේ නැහැ පින්වතුනි.
එතකොට පංච නීවරණේ සිත පිරිසුදු කරගෙන භාවනා ආදී දේවල් වැඩිමෙන් කාමයන්ගෙන් ආදී ඇතිවන ඒ සිතුවිලි පරම්පරාවන් යටපත් කරගෙන මේ භික්ෂුන් වහන්සේ සැහැල්ලුවෙන් යුක්තව ජීවිතය ගත කරනකොට ධානය වැඩිවීමට පටන් ගන්නවා. ධානය වැඩිවීමට පටන් ගැනීමේදී අන්න අර සූත්‍ර දේශනාවේ සඳහන් කරපු අර කැලේට ඇතුල් වුණ පුජ්‍යලයා අර එක් අත්පාදයක් දැක්කා වගේ ඒ අත්පාදයේ දැකපු සැනින් ඔහු තීරණය කරනවානි මේ ඇවිල්ලා මහ ඇතෙක්ගේ නෙවෙයි මේ කැලේ ඉන්න වාමනිකා කියන ඇතින්නගේ පාදයක් කියලා ඔහු කල්පනා කරන තීරණය කරන ඒ වගේ මෙන්න මේ ධාන වලට එනකොට ප්‍රථම ධානයට එනකොට එක් පාදයක් දකින්න තථාගතයන් වහන්සේගේ පාදයක් දකින්න ඒ අර ගස් වලට ඇනලා පිට අතුල්ලා තියෙන දකින්නකොට ඒ තුලින් ඔහු තීරණය කරන්නේ නැහැ මහ ඇතේ කියලා. ඔහු කැලේ ඇතුළට යනවා. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ තීරණය කරන්නේ මේක නෙවෙයි අවසානය. උන්වහන්සේගේ නුවණට අවබෝධ කරගෙන අර කැලේ ඇතුළට ගියා වගේ මේ භික්ෂුන් වහන්සේත් මේ මාර්ගය තව ඉස්සරහට ගමන් කරනවා. හැබැයි ඒ වෙලාවේදීත් අර මේ පිලෝතික පරිබ්‍රාජකතුමා කිව්වනේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි උන්වහන්සේගේ ධර්මයේ ස්වකහාතයි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ රිපටපන්නයි කියලා කිව්වනේ. හැබැයි මේ භික්ෂුන් වහන්සේ එහෙම හිතන්නේ තව දුර යන්න තියෙනවා කියලා තලා ඒ මාර්ගය ගමන් කරනවා කැලේ ඇතුළට ගියා වගේ. අජ්ජෝව කැලේ ඇතුළට ගියා වගේ. එතකොට එහෙම ගිහිල්ලා දෙවෙනි ධ්‍යානෙට පැමිණෙනවා. ඒ දෙවෙනි ධ්‍යානෙට ගියාම එතනින් තුන්වෙනි ධ්‍යානෙටත් හතරවෙනි ධ්‍යානෙටත් මෙන්න මේ වගේ තථාගත පාදයන් මේ තථාගතයන් වහන්සේගේ පාදයන් අර ඇත්පියවර දකින්න වගේ ඒ විදිහට දැකගෙන මේ ධ්‍යාන හතරම පුරුදු පුහුණු කරලා තමන්ගේ සමාධිය වඩාගෙන සමාධිය වැඩිීමේ භාවනාදී කරලා ධර්මය අවබෝධ කර ගැනීමක් කරනවා. එතකොට පින්වතුනි මේ සැපයත් නැති දුකත් නැති කරලා දාලා සොම්නස් දොම්නස් නැති සැප දුක දෙකෙන් නැති උපේක්ෂාවෙන් යුක්තව චතුත්ථ ධානයට මේ භික්ෂුන් වහන්සේ පැමිණෙනවා. එතකොට තමයි අර හතරවන ඥානපදයේ තථාගතයන් වහන්සේගේ දකින්නේ. ඒ දැක්කන් නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. අර ඇතාගේ කකුල් දැක්ක පමණින් ගස්වල පිට අතුල්ලා තියෙන පමණින් අතු කඩලා තියෙන පමණින් දැක්ක පමණින් මහ ඇතෙක් කියලා අර නියම ඇත්ගොව්වා නිර්ණයකට නොපමුණා වගේ මේක නියම තථාගතයන් වහන්සේගේ නියම ධර්මයට කියලා තීරණයකට පැමිණෙන්නේ නැහැ. අර ඇත්ගොව්වා කැලේ ඇතුළට ගියා වගේ මේ භික්ෂුන් වහන්සේ තාම හිතන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි ස්වකහාතයි සුපටිපන්නයි කියලා හිතන්නේ නැහැ. එතකොට මේ භික්ෂුන් වහන්සේගේ හිත අර ධානාදී වඩලා කාම පංච නීවරණයන් යටපත් කරලා භාවනාදී වැඩලා සමාධිය වඩාගෙන යනකොට මේ හිත හරි ප්‍රභාස්වරයි. මේ හිත හරි මොලොක් මෘදුයි. ඒ මෘදු මොලොක් සිත තුළින් ප්‍රභාස්වර සිත තුළින් තමන් වහන්සේගේ අතීත ආත්ම භාවයන් පිළිබඳව බලන්න පටන් ගන්නවා. ඒක ආත්ම භාවයක් නෙවෙයි ආත්ම 100,000 ගානක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ බොහෝ ප්‍රමාණයක් බලන්නට මේ භික්ෂුන් වහන්සේට හැකියාවක් ලැබෙනවා. ඒකට තමයි කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ. එතකොට තමන් හිටියේ කොහෙද මොනවාද කරේ ඒ ආත්මේ මරුනේ කොහොමද ජීවත් වෙලා හිටියේ කොහොමද ආදී වශයෙන් මේ සංසාරයේ ස්වභාවය බලනවා. ඒ යථාර්ථය අවබෝධ කරගන්න. එතකොට තමයි ත්‍රිවිද්‍යාවෙන් කක්ක පුබ්බේ නිවාසානුස්සති ඥානය දකින්නේ. හැබැයි ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය දැක්ක කියලා මේ භික්ෂුන් වහන්සේ නවතින්නේ අර කැලේ ඇතුළටම ගියා වගේ අජ්ජුවා. මේ භික්ෂුන් වහන්සේත් ඒ මාර්ගය යනවා. උන් සම්මා සම්බුද්දයි ස්වකහාතයි සුපටිපන්නයි කියලා හිතන්නේ නැහැ. එතකොට අර දැන් මේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුල මේ කටයුතු කරන භික්ෂුන් වහන්සේ සමාධි පත්තලා තිනලාවේ තමන් වහන්සේගේ අතීත භාවයන් පිළිබඳවත් ආත්ම භාවයන් පිළිබඳව පුබ්බේ නිවාසානුසති ඥාණයෙන් බැලුවා වගේ මේ ලෝකේ අනිත් සත්වයන් පිළිබඳවත් බලන්න පටන් ගන්නවා. තමන් සමග ඉන්න අනිත් සත්වයන් පිළිබඳවත් දාන්න. ඒක තමයි කියන්නේ චතුප්පාද ඥානය කියලා. චතුප්පාද ඥානයක් දකින්න. ඒ කාය මේ අය කාය වචී මනෝ දුස්චරිතයන්ගෙන් යුක්ත වූවද කියලා සත්වයන්ගේ උපදින හැටි මැරෙන හැටි මේ ජීවිතයේ ස්වභාවය යථාර්ථය අවබෝධ කරගන්නට ඒකනත් බලලා චතුප්පාද ඥානය පහළ කරගන්නවා. අතට මේ සත්‍ය කර්මාන් රූප ඉපදිලා මිය පරලෝ යන හැටි දැකලා
මේ ජීවිතයේ තියෙන යථාර්ථය තිබෙන සත්වයන්ගේ වෙනස්කම් දකිනවා. එතකොට එතනින් නවතින්නෙත් නැහැ. තවත් කැලේ ඇතුළට යනවා. ඒ කැලේ ඇතුළට ගිහිල්ලා අර බුදුජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වකහාතයි සංඝයා සුපටිපන්නයි කියලා තීරණයකට පැමිණෙන්නේ නැහැ පින්වතුනි. එහෙම ගිහිල්ලා අර හිතේ තියෙන මුදුරු මොලොක්භාවය නිසා ආසවක්ඛ්‍ය ඥානයත් පුරුදු කරනවා. ආසවක්ඛ්‍ය ඥානය කියලා හිතම. එතකොට මේ ආර්ය මාර්ගයේ තුල ආර්යයක් නොවු මේ ධානයන් වැඩිවීමට මේ ධාන හතරම වැඩි වඩලා මේ සිත දියුණු කරගන්නවා. දාච ජරා මරණයන්ගෙන් යුක්ත සැපයක් ලබනවා. ඒ කියන්නේ දිව්‍ය මනුෂ්‍ය ලෝකවල සැප සම්පත්තියෙන් ලබන්න පුළුවන් ඒ ධානයන් වැඩිවීමක් සිද්ධ කරනවා. ඒ ධාන වැඩිවීමෙන් අනුතරගේ ත්‍රිවිද්‍යාව ධාන වැඩලා ත්‍රිවිද්‍යාව අවබෝධ කර ගැනීමෙන් පසුව මේ හිතේ තියෙන මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය අඳුර ගන්නවා මේ භික්ෂුන් වහන්සේ. දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් කියන මේ කාරණා අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කර ගැනීම තුළ ආශ්‍රවයන් යටපත් කරගන්නවා. ආශ්‍රවයන් ගැන දැනගන්නවා. ඒ කියන්නේ සිත මතු පිටින් ඇසුරු කරන සිතුවිලි ආශ්‍රව කියලා හඳුන්වන්නේ හිතේ මතු පිට ඇතිවන ක්‍රෝධය, තරහ, වෛරය, මන්න මේ වගේ දේවල්. ආශ්‍රය හිත මතු පිට තියෙන දේවල්. හැබැයි අර දුකට හේතුවක් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයක් දකින්නවා කියුවට ආශ්‍රවයන් මේ දුරු කරාට අනුසය දුරු වෙන්නේ නැහැ පින්වතුනි. ධානය වැඩුවට අනුසය දුරු වෙන්නේ නැහැ. අනුසය කියලා කියන්නේ පින්වතුනි හිතේ ගැඹුරේ තැම්පත් වෙලා තියෙන සිතුවිලි. ඒවට අවශ්‍ය ප්‍රත්‍යපාසුකම් ඇති වුණාම නැවත එනවා. හිත මතු පිට තියෙන දේවල් සිතුවිලි අර ක්‍රෝධය වෛරය වගේ යහපත් සිතුවිලි මේ නැති කරාට හිතේ ගැඹුරු තියෙන දේවල් තියෙන අනුසය වගේ දේවල් තියෙනවා. එහෙනම් ධානය වැඩිම කියලා කියන්නේ පින්වතුනි නියම තුරුණුවන් සරණ යාමක් නෙවෙයි. ඒ ආර්ය සීලයක් නෙවෙයි. ධානය වැඩිම කියලා කියන්නේ. ධානය වැඩිම කියන කාරණාව පින්වතුනි බුදුරජාණන් වහන්සේ පහළ වුණ සමාජය තුල පහළ වෙන කලුණුත් ඒ සමාජය තුල තිබුණ මේ ධානය වැඩිම කියන දේවල්. එක එක්කෙනා නොඑක ආකාරයේ දේවල් පෙන්වන්නට මේ ධානය වැඩිම සිද්ධ කරා. හැබැයි මේ ධානයන් අර හිත මතු පිට තියෙන ආශ්‍රවයන් යටපත් කරගෙන වඩා ගන්න පුළුවන් වුණාට අනුසය ගති පහළ වුණා මේ ධානයන් පිරිහෙනවා. අපි අහලා තියෙන ඔය මේ වී වේලන තැන් වලින් එහෙම උඩින් යනකොට එකපාරටම ඒ ගැන සිතුවිලි පහළ වුණාම ඒ ධානයන් පිරුණායි කියලා. ඒකට දේශනාව තුළ කදිම උදාහරණයක් දැක්වෙනවා. එතරා විහාරස්ථානයක ලොකු හාමුදුරන් වහන්සේත් ඒ වගේ මේ හාමුදුරන් වහන්සේ ගෝල හාමුදුරන් වහන්සේ පොඩි හාමුදුරුවොත් එකට වාසය කරා. මේ වැඩ වාසය කරනකොට මේ ලොකු හාමුදුරන් වහන්සේ ධානාදී වඩලා ධාන වඩාගෙන ඒ ධාන වැඩිම තුලින් හිතාගෙන හිටියා රහත් වෙලා කියලා හිතාගෙන හිටියා. හැබැයි මේ පොඩි හාමුදුරන් වහන්සේ රහත් භාවයට පත් වෙලා හිටියා. ධාන වැඩිම රහත් භාවයට පත් වෙලා හිටියා. අනුසය යටපත් කරලා හිටියා. අර ලොකු හාමුදුරන් වහන්සේ ආශ්‍රව විතර යටපත් කරලා හිටියා. ඉතින් මේ ලොකු හාමුදුරන් වහන්සේට මේ ජීවිතයේ තියෙන යථාර්ථය එහෙම නැත්නම් මේ ලොකු හාමුදුරුවෝ ඉන්නේ වැරදි තැනක කියන හැඟීම ඇති කරගත්ත මේ පොඩි හාමුදුරුවෝ වැරද්දෙන් නිවැරදි කරන්න ඕන කියලා හිතලා ඒ ලොකු හාමුදුරන් වහන්සේට මේ සත්‍ය අවබෝධ කරන්න ඕන කියලා හිතලා මේක පාඩමක් හැටියට උගන්වන්නට උපායක් කල්පනා කරලා දවසක් ගිහිල්ලා මේ හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේට පුළුවන්ද ඔබ වහන්සේ රහත්ද කියලා අහනවා. ඒ වෙලාවේදී කියනවා මම රහත් වෙලා ඉන්නේ. ඔබ වහන්සේට එක එකක් කරේ මැවිම් මෙහෙම කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් මට මැවිම් කරන්න පුළුවන්. මට ඕන දෙයක් මැවිම් කරපුවා මම රහත් වෙලා ඉන්නේ කියලා කියනවා. ඒ වෙලාවේ කියනවා ලස්සන පොකුණක් මවන්න කියලා. ලස්සන පොකුණක් මැව්වට පස්සේ ඒ පොකුණේ නෙළුම් පඳුරක් මවන්න කියලා කියනවා. නෙළුම් පඳුරකුත් මවනවා. ඒකේ ලස්සන නෙළුම් මලක් මවන්නකම නෙළුම් මලකුත් මවනවා. ඒ නෙළුම් මල උඩ ලස්සන කාන්තාවක් මවන්නකම ලස්සන කාන්තාවකුත් මවනවා. ඒ ලස්සන කාන්තාව වීණාවක් වාදනය කරනවා කියලා මවන්නක මේකත් මැව්වා. ඒ විදිහට ඒ කාන්තාව වීණාව වාදනය කරනවා කියලා මවල ඉවරලා ඒක ලස්සනයිද කියලා හිතන්න කිව්වා. ඒක ලස්සනයි කියලා හිතනකොට අර මවපු ධාන සියල්ලක්ම නැති වෙලා ගියා. ඇයි ඒ? අර ආශ්‍රවයන් මේ යටපත් වුණාට අනුසය හිතේ තිබුණා. අනුසගතිය හිතේ තිබුණා. අනුසය නිසා අර ධාන වශයෙන් ලෞකික වශයෙන් ලබාගත් ධාන සියල්ලම පිරිහුණා. ඒ නිසා
මේ ආශ්‍රවයන් යටපත් වුණාට ඒක ආර්ය ගණයට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ධාන සුළුකොට තකලා සුළුකොට පෙන්නලා විදර්ශනාව තමයි ඉහළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මේ සමතවාදී දේවල් වඩලා සමතය තුලින් විදර්ශනාව වැඩිම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා ධානයටපත් නොවීමේ කියන දුක මේ ඇති වෙනවා. ඒතර ධානය ඇති කර ගැනීමේ ඇතිවන බාධාවන් නිසා ඒක තමයි දුකට හේතුව. ධානයටපත් වුනාම පත් වෙලා අර වගේ අර අනුසය ගති මේ ආසව ගති යටපත් වුණාට අනුසය ගතිය ආවම අර ධානය නැවත නැති වෙනවා. එතකොට ඒ තුලින් ධානයටපත් වෙන වැඩි යුතු මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය වඩන. ඒතර මේ එකල සමාජය තුළ ඒ කාලේ සමාජය තුළ බොහෝම දෙනෙක් හිතන් හිටියා මේක තමයි සත්‍ය කියලා. ලෞකික වශයෙන් වඩන ධානය වඩන මේ ආසවයන් යටපත් කිරීම තමයි සත්‍ය හැටියට. හැබැයි ඒක නියම සත්‍යයක් වෙන්නේ නැහැ. ආර්ය සත්‍යයක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය වෙන්නේ මේ ආර්ය වෙන්නේ මේ දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් අර මේ අනුසය යතේ ගති යටතේ යටපත් කිරීම තමයි වැදගත් වෙන්නේ. එනිසා අනුසය යටපත් කළොත් තමයි පින්වතුනි මෙන්න මේ ආර්ය සත්‍ය අපිට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒතර මේ විදර්ශනාව පාදක කරගෙන මුලින් කියපු විදිහට දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් අපි තේරුම් ගත්තොත් එහෙම තමයි මෙන්න මේ අනුසය අපිට යටපත් කරගන්න පුළුවන්කමක් හම්බෙන්නේ. එතකොට පින්වතුනි කාමාසව, භවආසව, අවිද්‍යාසව කියන මෙන්න මේ ආශ්‍රයන් තුනම අපිට යටපත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. කාමාසය කාමයන් ඇසුරු කරන්න තියෙන කැමැත්ත, භවආසය කිය භවයට තියෙන කැමැත්ත, ඒ වගේම අවිද්‍යාසව කිය කාමාසවත් භවආසවත් දෙකම ඇති වෙන්නේ මේ අවිද්‍යාව කියන නොදැනීම කියන හේතු කාරණාන. මෙන්න මේ ආසයන් දුරු කරනවා නම් ඉපදීම පින්වතුන් නැති වෙනවා. ඒතර මේක තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය හැටියට අපට දේශනා කරපු කාරණාව. එතකොට මේ ධානය උපදවා ගත්තත් කෙලස් යටපත් කරාට නැවත කෙලස් ඇති වුණොත් එහෙම ඔන්න ඒ කියන ධානය නැවත ඇති වෙනවා. ඒ අනුසය ගතිය නැති කරපු නැති නිසා අනුසයන්ට උඩට එන්න අවශ්‍ය කරන හේතු ප්‍රත්‍යයන් ඇති වුණාට පස්සේ නැවත අනුසය ගතිය උඩට එනවා. ඒ උඩට ආවම අර ලෞකික වශයෙන් ලබාගත් ආ ධානය පිරිහිලා යනවා. ඒක ආර්ය සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ අනුසය ගතිය නැති කරගන්න තමයි ආර්ය සත්‍ය වඩනවා කියලා කියන්නේ. මේ අනුසය ගතිය නැති කරගන්න තමයි අපි වෙහෙස මහන්සි වෙන්න ඕන. විදර්ශනාදී භාවනාව වැඩිම තුලින්. එන්නේ අනුසය ගතිය යටපත් කරොත් තමයි අපිට අර කියන නියම රහත් ඵල ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. අර ඇද්දෝවා කැලේ ඇතුළටම ගිහිල්ලා අර හිස් තැනක විවෘත තැනක ඉන්නා වූ අර මහා හස්ති රාජා දැක්කා වගේ අන්න එතකොට තමයි මේ ශ්‍රාවකයා නියම තථාගතයන් වහන්සේ දකින්නේ. සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්නයි සුපටිපන්නයි කියලා දකින්නේ එන්නේ එතකොට. උන්වහන්සේ ශ්‍රාවකය. ඒ අජ්ජෝව යථා දැක්කා වගේ තමයි මේ ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නියම දකින්නේ. ඒක තමයි එතකොට තමයි අර මුලින් කියපු විදිහට සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්නයි සුපටිපන්නයි කියලා. මෙන්න මේක තමයි උපමාව ඇතාගේ පාසටහන් උපමා කරගෙන මේ බුදුජාණන් වහන්සේ මේ ජානුස්සෝනි බ්‍රහ්මණතුමාට දේශනා කරපු දේශනාව. ඉතින් මේ දේශනාව අවසානයේදී ජානුස්සෝනි බ්‍රහ්මණතුමා බුදුජාණන් වහන්සේ හරි හොඳයි මේ දේශනාව ඉතාමත්ම ඉහළින් අගය කරලා හරියට කියන නික්කුචිතං වා කුච්චෙය්‍ය පටිච්චන්තං වා විවරෙය්‍ය මූලස්සව මග්ගං ආචිකේ ආදී වශයෙන් මේ උඩට හරවලා මේ බිමට හරවලා තිබ්බ දෙයක් උඩු කරා වගේ ඒ වගේම වහලා තිබ්බ දෙයක් විවෘත කරා වගේ ඒ වගේම අන්ධකාරයට ආලෝකයක් වුණා වගේ කියලා ඉතාමත්ම ඉහළින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනාව ප්‍රශංසාවට ලක් කරන ජානුස්සෝනි බ්‍රහ්මණ. එන්නේ එතනින් ඒ දේශනාවගේ අවසානයේදී අර දුකට හේතුවත් දුක නැති කිරීමත් කියන මෙන්න මේ ආර්ය දුක මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය මේ ජානුස්සෝනි බ්‍රහ්මණතුමා දැනගෙන අවබෝධ කරගෙන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මේ දේශනාවගේ අවසානයේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි ජානුස්සෝනි බ්‍රහ්මණතුමා ආර්ය ශ්‍රාවකෙක් වුණා වගේම තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තෝරාගත්තේ. ලංකාව කියන්නේ එනකොට මේ බුද්ධහම ගැන
ඊටමත් විශාල වශයෙන් අවබෝධයක් තිබුණු පිරිසක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකා ගමන සිද්ධ කරත් ඒ පිරිසට මේ දහම ගැන ලොකු අවබෝධයක් නැති වෙච්ච නිසා ඒ අලුත්ම පිරිසකට මේ දහම කොහොමද අවබෝධ කරවන්නේ කියන බැරෑරුම් ප්‍රශ්නෙට ඊටමත්ම මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තව මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නට හේතු කාරණා වෙච්ච සූත්‍ර දේශනාවක් තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අතරින් මේ ඇත්තෙකුගේ පාද උපමා කරගැනීමේ චුල්ලහත්ති පදෝපම කියන සූත්‍ර දේශනාව සිද්ධ කරගන්නට. ඒ නිසා පින්වතුනි අපිත් මේ ජීවිතයේ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන මේ හිත තුළ තිබෙනා වූ මේ අනුසගති යටපත් කරගෙන ආර්ය වූ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න මේ දුකට හේතුවක් දුක නැති කිරීම මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන පිණිස අපේ ජීවිතේ මෙහෙවන්න වහවහ කටයුතු කරන්න ඕනි කියන කාරණාව මේ පොසොන් පුර 15ක පොහොය දවස පොහොය නිමිති කරගෙන මේ පින්කම් සිද්ධ කරන මේ කාලවකවානුවේදී අපි සියලු දෙනාම නිතර අදිෂ්ඨාන සිද්ධ කර ගන්න ඕන. ඒ සඳහා අපි මේ දේශනාවන් ශ්‍රවණය කරගෙන ඒ දේශනාවන් තුල කතා බහ කරන මේ පැහැදිලි කරන කාරණාවන් අපේ ප්‍රායෝගික ජීවිතයට යොදාගෙන ප්‍රායෝගික වශයෙන් ඒවා ජීවිතය තුළ හුරු පුරුදු කරගෙන අපි හැමෝම කටයුතු සිද්ධ කරන්න නිතර වෙහෙස මහන්සි වෙන්න ඕන. එහෙම වුණා අපිට සම්මා දිට්ඨිය ඇති කරගෙන මේ නිවන අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේදී මේ පින්වතුන් සියලු දෙනාටම මේ දේශනාවන් තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගෙන මේ ජීවිතයට හේතු කරගෙන උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිස මේ පින්කම් සියල්ල මේ දේශනාවන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. එනිසා මීට වඩා මේ ධර්ම දේශනාව දීර්ඝ කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ සිද්ධ කරගත්තා සියලු පින් අපි ප්‍රථමයෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. ඉෂ්ඨකාමී සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. එම දෙවියන්ගේ දේවාශිර්වාද දේව රැකවරණය මේ අද දවසේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන සෝමපාල කපුගම මහත්මයාත් පුෂ්පා කපුගම නෝනා මහත්මියත් ඒ වාගේ මනෝෂිකා සුචිත් දියණිය සහ පුතුණුවනුත් ලසන්ති සහ චුන්ද දියණියත් පුතුණුවනුත් ඒ වාගේ මුණුබුරු මිනිමිරියන් නිලිනි මනීෂා ඔනීෂා හෂාන් ඇතුළු සියලු දෙනාටම ඒ ආශිර්වාදය ලැබේවා. දෙවියෝ පතන්නා බෝධින් උත්තම මහ නිර්වාණ සම්පත්තිය පිණිස මේ පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං. ඒ වාගේ මේ කපුගම පවුලේ සියලු දෙනාම අපේ ලීඩ්ස් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් මාසිකව සිද්ධ කරන්නා වූ මේ වගේ ධර්මදේශනා පින්කම් සහ අනිකුත් සෑම පින්කමකදීම තමන්ගේ දායකත්වයන් ලබා දෙමින් විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට බොහෝ සෙයින් පරිභෝජනය කරන මේ ත්‍රිපිටක ආදී දේවල් පූජා සිද්ධ කරමි. ඒ නිතර පින්කම් දහම් සිද්ධ කරමින් කටයුතු කරනවා. ඒ සෑම ආකාරයෙන්ම සිද්ධ කරගත්තා වූ සීල පිණුත් මේ ධර්මදේශනා පින්කමේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරමින් සිද්ධ කරගත්තා වූ සීල පින්වල හේතු ධර්මිනුත් ඒ කපුගම පවුලේ නමින් මේ පරලයන්ට සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙත්වා ඒ මියගේ ඥාතීන් යම්කි සංසාර අතරින් දුක්ඛයට අභව ස්ථානක උප්පත්ති ලබන දුහින් අත මිදෙත්වා. සැප ඇති ස්ථානක උප්පත්ති ලබාගෙන නැත්තම් සපතවත් වඩා වර්ධනය කරන පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වාගේ මේ දායකත්වයේ දරපු කපුගම පවුලේ සියලු දෙනාටමත් අපේ දායකකාරකාදී සියලු දෙනාටමත් මේ තිබෙන්නා වූ කරදරකාරී තත්ත්වයන් මගහරවාගෙන තමන්ගේ කටයුතු සියල්ලක්ම හොඳින් සිද්ධ කරගෙන ඊ타මත්ම හොඳින් ජීවිත ගත කරන සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව තුරුණුවන්ගේ ආශිර්වාදය යශ්න බෝධින් වහන්සේගේ රැකවරණ දලදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. අවසාන වශයෙන් මියගේ ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටමත් උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිස මේ පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ
ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.